වෙන්නේ A level physics pass paper MCQ discussion එක කරන මගේ channel එකත් එක්ක. ඉතින් මම මුල් වීඩියෝ එක දාලා තියෙනවා 2018 A level physics paper එකේ MCQ ටික පළවෙනි ප්‍රශ්නෙන් 10 වෙනි ප්‍රශ්න දක්වා part 1 වීඩියෝ එක අද කරන්නේ 2018 A level physics paper එකේ 11 වෙනි ප්‍රශ්න ඉඳන් 20 වෙනි ප්‍රශ්න දක්වා part 2 වීඩියෝ එක. ඉතින් ඔයාලා තාම part 1 වීඩියෝ එක බලලා නැත්නම් ගිහලා බලන්න. මම link එක දාන්න යට description එකේ ගිහලා බලන්න. ඒක බලලා මේකට එන්න. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙම වුණොත් තමයි ඔයාලට මන් දාන වීඩියෝ එක notification එන්නේ. ඉතින් මුල් වීඩියෝ එකට හොඳ කමෙන්ට් හම්බුණා. ඒක කියලා තිබ්බා time management කරන විදිහ එක දේවල් කියලා දෙන්න කියලා පොඩ්ඩක් tricks ටික. ඒක මම ඉස්සරහා වීඩියෝ එකකින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට එකතු වෙන්න. ඔයාලගේ යාළුවන්ටත් කියන්න බලන්නේ කියලා වැදගත් මේ දේවල්. ඉතින් වැඩි කතා නැතුව අපි 11 වෙනි ප්‍රශ්න විවරණය කරන්න ගමු. 11 වෙනි ප්‍රශ්නේ ගැන ආර්ය වූ ඒකාකාර ගෝලයක් ඒ නම් ග්‍රහය වේ සහ ඒ නම් ග්‍රහයක් තියෙනවා ආර්ය. RB එකකාර තව ගෝලයක් තියෙනවා. RB B එකකාර තව ගෝලයක් තියෙනවා. ග්‍රහය වේ මත ගුරුත්ව සරණ සමානයි. G සමානයි. G එකමයි. A ස්කන්ධය B ස්කන්ධයෙන් දෙගුණයක් වේ. B ස්කන්ධයෙන් දෙගුණයක්. ඒතර B ස්කන්ධය m නම් A ස්කන්ධය 2යි. කොහොමද කියන්නේ? A ස්කන්ධය B ස්කන්ධයෙන් දෙගුණයක් වේ. ඒත් මේ ජීව සූත්‍රය මොකක්ද දෙන්නේ? G සමානයි Gm බෙදීම R1. මොකනේ සූත්‍රය? ගුරුත්වතරණය කියන්නේ තීව්‍රතාවයම තමයි. ඒකක ස්කන්ධයක් තියෙද්දි මෙතන අර මේ පෘෂ්ඨය මත එක ස්කන්ධයක් තියෙද්දි ඒක තමයි G තමයි ගුරුත්වතරණය කියන්නේ. දැන් මොකක්ද මේකට ආදේශ කරලා අපි දාන්න ඕනේ ගුරුත්වතරණ සමානයි නම් මෙතන මේ කැපිටල් G 2m r වර්ග G ඕනේ නැහැ ඉතින් G නියතෙන් නැසෙ m බෙදීම RB වර්ග. මොකද උත්තරේ RA එක්ක ගන්න RA සමානයි RB RA මුළු දෙකයි. උත්තරේ වෙන්නේ පළවෙනි. ආන්සර් පළවෙනි. අර නංගිමලි 12 වෙනි ප්‍රශ්න බලා ගන්න. 12 වෙනි ප්‍රශ්න රූප සරණ ඇදලා තියෙනවා. මේ කියන්නේ මේ ඔක්කොම බල විශාලත්වයෙන් සමානයි. ඔක්කොම බල විශාලත්වයෙන් සමානයි. සම්ප්‍රේත දිශාව වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ කුමකින්ද කියලා. ඒතර ඔයාලා බලන්න විශාලත්ව ඔක්කොම සමානයි. අපි බලමුකෝ මේකෙන්ද. බලවල එන නිය කියන්නේ ඒ දේවල් තමයි මේ දැන් පාවිච්චි කරන්නේ. අපි බලමුකෝ A සහ E බලය මෙහෙම බලය. විශාලත්වයෙන් සමාන දිශා ප්‍රතිවිරුද්ධ ඒක ලක්ෂයේ නොවන ලක්ෂ දෙකක ක්‍රියා කරන්නේ නැහැ. ඒක ලක්ෂයේ එක ලක්ෂයේ ක්‍රියා කරන්නේ නැහැ. එහෙමනම් මෙතන මොකක්ද ඇති වෙන්නේ? මෙතන යුග්මයක් ඇති වෙනවා මේ පැත්තට මේ පැත්තට බල යුග්මයක් ඇති වෙනවා. බල යුග්මයක් ඇති වෙනවා මේ පැත්තට. බල යුග්මයක් වුණාට ඒකේ සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. හැබැයි බල යුග්මයක් ඇති වෙනවා. බල යුග්මයක් ඇති වෙනවා සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. නේද? සම්ප්‍රයුක්තයක් නැහැ වෙන්නේ. ඒක ලක්ෂ්‍ය නෙමෙයි ක්‍රියා කරන්නේ. ඒකට සම්ප්‍රයුක්ත බිඳුව. ඒතකොට A සහ E බල වලින් සම්ප්‍රයුක්තයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙක කිලිම කැපුවා. ඒ දෙක වැඩක් නැහැ. ඊට පස්සේ මොකෝ D හා C බල එකම දිශාවට ක්‍රියා කරන්නේ. මේ දෙකේ සම්ප්‍රයුක්තය අපිට ලියන්න පුළුවන් කොහොමද? මේ දෙක මැදින් ක්‍රියා කරන මේක F බලයක් නම් මේක F බලයක් නම් මේක 2F බලයක් වගේ. මේ දෙක මැදින් ක්‍රියා කරනවා විශාලත්වයේ දෙගුණය. ඒතර හරිනේ B හා C මෙහෙම ක්‍රියා කරන එක ඒ දෙක මැදින් ඒ දෙක යා කරන රේඛාවේ මැදින් ක්‍රියා කරනවා 2F බලයක් විදියට. විශාලත්වයේ දෙගුණ වෙලා. ඒතර ඔතන ඉතුරු වෙන්නේ සටහන ඉතුරු වෙන්නේ මෙතන මේ බලය ඊට පස්සේ B බලය විතරයි. මේ සම්ප්‍රයුක්ත බලය අපි කියමු R dash කියලා සම්ප්‍රයුක්තය. මේ මෙහෙම දැන් මෙතනින් ක්‍රියා කරන R dash වගේ එක මේ හරිය
එතකොට අපිට අර අපි දාන බල බහුවස්තු නියමය කියලා එකක් බල බහුවස්තු කියලා. ඒක නිර්මාණය කරන්න පුළුවන්. ඒක කරන්නේ බලය ඉවර වෙන තැනින් අතුරු ගන්නවා. එතකොට ඉතින් මෙතන මේ බලය මෙතනින් ඉවරයි. ඊට පස්සේ B එක ගන්නවා. B එක දිශාවට ඇදලා බලමු. මේක. ඒ සම්ප්‍රයුක්තය මොකද්ද? මේක සම්ප්‍රයුක්තය වෙන්නේ බහුවස්ත්‍රයේ සම්පූර්ණ වෙනවා. බහුවස්ත්‍ර ආරම්භක ස්ථානයේ ඉඳන් අවසාන ස්ථානයේ දක්වා තියෙන එක තමයි බහුවස්ත්‍ර මේ සම්ප්‍රයුක්තය. මේක තමයි සම්ප්‍රයුක්තය. ඉතින් මේක තමයි දිශාව. ඒතර එකම එකයි මේ ඕකේ තියෙන පල්ලෙහාට දිශාව තියෙන්නේ 4 වෙනි එක විතරයි. ඒක ආන්සරේ 4 වෙනි විතරේ පල්ලෙහාට තියෙන ගෙලින්ම ආන්සර් කියන්නේ. වැඩි හිතන්න දෙයක් නෑ. ඒක 12 වෙනි ප්‍රශ්නේ. උත්තරේ 4. දරේ මේ දෙක කීයලා ඒ වල නිසා බල යුග්මයක් ඇති වෙනවා. බල යුග්ම වල සම්ප්‍රයුක්තය ලිංගය බල යුග්මේ විශාලත්වය සමාන නිසා බල යුග්මේ සාචර වැඩක් නෑ. ඒ වල අතරියා මෙතන විශාලත්වයෙන් බල දෙකක් තියෙන්නේ. ඒකේ සම්ප්‍රයුක්තය එන්නේ මැදින් විශාලත්වය දෙගුණ වෙලා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේකයි බල අර බල ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන් බල දෙකකින් බල ත්‍රිකෝණ නිර්මාණය කරලා මෙතන සම්ප්‍රයුක්තය මෙහෙම එනවා R. ඊට පස්සේ එතන ඒ R ඉවර වෙන තැනින් B නිර්මාණය කරලා මුල් තැනයි අවසාන තැනයි ඒක කරනවා. ඒ දිශාව තමයි සම්ප්‍රයුක්ත දිශාව. ඒ තමයි දිශාව. ඊට 13 වෙනි ප්‍රශ්නේ බලන්න. 13 වෙනි ප්‍රශ්නේ මම හදලා ඉන්නේ. හරිද? ඒක කියන්නේ තිරස් සුමට පටිය මත ඒ ධාරයේ නිශ්චල සිටින දෙක වැඩි වෙන 10 කිලෝග්‍රෑම් කුඹේ. ස්කන්ධය දෙක වැඩි වීම 10 කිලෝග්‍රෑම් කුඹේ. කටින් කිඹ 0.2යි s තප්පර 0.2 කාලයකදී ඉවත් කරනු ලැබේ. ඒ කියන්නේ 0.2ක් තිස්සේ තිබෙනවා. 0.2ක් තිස්සේ ඒවල තමයි ඉවත් කරන්නේ. 0.2ක් කුලම් තිබෙනවා කියන්නේ. ඒක කිඹලා ඉවත් කරනවා කියන්නේ. දිශාවේ රූපේ ඊතල මගින් පෙන්වා ඇති පරිදි තිරස්සේ දිශාව මේ පැත්ත. හරි? දිශාව මේ පැත්ත. උහුංගුව 0.5 ඉන්ජෙක්ෂන් ප්‍රවේගයකින් පිමින දිශාවට විසිරේ. ඒ කියන්නේ මෙහෙට 0.5ක් තියෙනවා. මෙහෙට 0.5. ඒ කියන්නේ විසිර කරන ප්‍රවේගය මේකයි. ආරම්භ ප්‍රවේගය උහුංගුව ආරම්භයේ තියෙන බිඳුව. ඒක වෙනකොට නෙමෙයි. ඔයගොල්ලෝ දන්නනේ බලය කියන්නේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. ඒ කියන්නේ F සමානයි පසුගම්ම්‍යතාවය වෙන පෙරගම්ම්‍යතාවය බෙදීම කාලය. ඊකම බලය එනවා. මේ දිශාවට ගන්න. ඒ M කියන්නේ M කියන එක ඊට ගමු. දෙක වැඩි කියන 10 රින 6යි. B කියන්නේ 0.5 කියන එක භාගයයි. වෙන බිඳුවයි. ඒක වැඩක් නැහැ. M U කියන්නේ බිඳුවයි. ඒක වැඩක් නැහැ. භාග කිරීම දැම්මා. T කියන්නේ 0.2. එකයි මේ දෙකට දෙක වෙන එකයි එක දෙක වැඩි කියන 10 වෙන 6 කියන්නේ පහ වැඩි කියන 10 වෙන 6 උත්තර. පළවෙනි උත්තර. දාහතරවෙනි ප්‍රශ්නේ බලන්න. මිදුණු පොකුණක තිරස් පුෂ්‍යයක් මත තබා ඇති M ස්කන්ධය කුඩා වස්තුවකට තිරස් දිශාවට V නෝට් ආරම්භ වේ. ලැබෙන පරිදි පයින් පහරක් දෙන්න ලැබේ. M ස්කන්ධ මේ වගේ දුන්නාම රූප සරණක් කරගන්න. මේක තමයි ලේසිම වැඩේ. ඊට අපිට ප්‍රශ්න නිකම්ම පැහැදිලිව තියෙනවා. V නෝට් ආරම්භක වේ. ආරම්භක වේගය V නෝට්. වස්තුව පෘෂ්ඨය මත තිරස් සරල රේඛා භ්‍රමණය වීමකින් තොරව චලනය වේ. කියන්නේ අන්න එතන වැදගත් පොයින්ට් එක. භ්‍රමණය වීමකින් තොරව කියන්නේ මෙතන මේකේ භ්‍රමණ චලිතයක් නැහැ. භ්‍රමණ චලිතයක් නැහැ. රේඛීය විතරයි තියෙන්නේ. රේඛීය විතරයි තියෙන්නේ. වස්තුව හා පෘෂ්ඨය අතර ගතිකර්ෂණ සංගුණකේ නියුවේ. ගතිකර්ෂණ සංගුණ නියුවේ. වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරීම යම් වස්තුව නැවැත්වීමට පෙර ගමන් කරන දුරවණය. එතන මෙතන මේ වස්තුව නැවැත්වීමට කියන්නේ මෙතනදී බිඳුව කියන එක. එන්න දුර අහන්න. මේ දුර අහන්න. මෙතන බලවගම මොකක්ද තේරෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා. මුකුත් කරන්න දෙයක් නැහැ. කෙලින්ම මේ ඝර්ෂණයට එරෙහිව කාර්යයක් වෙන දැන් වාතයේ ප්‍රතිරෝධය සලකන්න බැහැ කියලා. ඉතින් ඒකෙන් නැවැත්වීමට බලපෑමක් කරන්නේ නැහැ වස්තුව. වස්තුව නැවැත්වීමට බලපෑමක් කරන්නේ ඝර්ෂණයට එරෙහිව කරන කාර්යය. يعني ඝර්ෂණය නිසා කරන කාර්යය තමයි වස්තුව නවත්තන්න උදව් වෙන්නේ. මේ වස්තුවේ කියන්නේ ශක්තියක් ශක්තියක් මවන්නත් විනාශ කරන්න බෑනේ. කාර්යයක් කියන්නේ ශක්තියන්නේ. ඒතර කාර්යයක් කරනවා නම්
ඒ ශක්තියක් අඩු වෙනවා. මෙතන තියෙන එකම ශක්තිය මොකද්ද? භ්‍රමණ චාලක ශක්තියක් නැහැ. රේඛීය චාලක ශක්තිය විතරයි තියෙන්නේ. ඒක රේඛීය චාලක ශක්තිය විතරයි තියෙන්නේ. රේඛීය චාලක ශක්තිය කෙරෙන කාර්ය කෙරෙන්නේ මොකද? වාතයේ ප්‍රතිරෝධයෙන් කෙරෙන්නේ නැහැ. එකම කෙරෙන්නේ ඝර්ෂණ සංගුණක නිසා, ඝර්ෂණය නිසා කරන කාර්යය. රේඛීය චාලක ශක්තිය මොකද්ද? භාගයයි m v0 වර්ගය. මේ කියන්නේ f සමානයි μ වා. ඒ කියන්නේ ඝර්ෂණ නිසා කරන කාර්යය මොකද්ද? බලයක් එහෙම බලයක් තියෙනවා නම් රේඛීය බලයක් තියෙනවා නම් යන d දුර නම් මේ කාර්යය මොකද්ද? කාර්යය සමානයි FD. F කියන්නේ μ r d යන දුර mg μ සිරස් සමතුලිතය ගත්තොත් r සමාන mg සිරස් ගත්තේ ඒ නිසා r සමාන mg d. ඒක කාර්යන්නේ μ mg d. මොකද ගන්න තියෙන්නේ කමන් කරන දුර අහන්න. d කියන්නේ m කැපෙනවා. d කියන්නේ v0 වර්ග v0 2යි μ g. උත්තරය එන්නේ ආන්සර් එන්නේ 1. අපිට උත්තරය. සවාල් 15 වෙනි. සැහැල්ලු සර්ව සම දඬු හැක් භාවිතාවන එකෙහි ස්කන්ධය එම් වූ සර්ව සම ගෝල 11ක් සම්බන්ධ රූපයේ පෙන්වා ඇති පරිදි විවෘතයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම දැඩි ලක්ෂ්‍ය වහන්නේ. මම මේක නිකන් පොඩි මේ දැන් ගුරුත්ව කේන්ද්‍රයේ ස්කන්ධ කේන්ද්‍රය එකම මේක පොඩි නිකන් පෙන්නන්න. සරලම එකකින් අපි හිතමු මෙතන මේකේ කියලා දෙනවා ඔක්කොම සර්ව සම ගෝල කියන්නේ ඔක්කොම ස්කන්ධයෙන්. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? හරි මැද. ඒක වල දන්නවනේ. හරි මැද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ දෙකේ හරි මැද. දෙකයි m ස්කන්ධයක් තිබ්බොත් මේ කියන්නේ ඒක ඔප්පු කරලානේ අපි ඉන්නවා. එහෙනම් අපි හිතමුකෝ මෙහෙම m තියෙනවා. මේක mg බලය බලය අපි හිතමු දෙකයි m එක මේ මැදේ ඉඳන් මෙතන පොඩ්ඩක් දුරට තියෙනවා කියලා. මේ මැදේ තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරිද? මේ මැදේ ලකුණු කරලා තියෙන්නේ l දෙකයි mg. මේ දුර x. අපි මෙන්න මේක වලට ගුරුණකම් බලමු. මේක වලට ගුරුණ මේ දෙකෙන් වෙනම ගන්නවා. අපි මේකෙන් ගමු මේ සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්තේ يعني ගුරුත්වද මේ මම පෙන්නන්නේ මේ පොඩි උදාහරණයක් පෙන්නන්නේ ගුරුත්වද මේ කේ ගුරුත්ව කේන්ද්‍රය හොයන විදිය වගේ. සරලම ආකාරය. 2 mg x. ඊට පස්සේ මේකෙන් මේ දෙකෙන් වෙනම ගන්නවා. මේ පැත්තට එන්නේ mgx mgl එන මේ පැත්තට එන්නේ mg බිඳුවෙන් කියන්නේ බිඳුව වෙන්නේ නැහැ x සමාන බිඳුව. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ හරි මැද කියන්නේ. ඉතින් මේකේ දැන් බලන්නකෝ මෙහෙම තියන එක මෙහෙම තියනවා මෙහෙම තියනවා. හරි. මෙතන එක බෝලයක් තියෙන 2යි 3යි 4යි 5යි 6යි 7යි බෝල 11ක් තියෙනවා. ඔය ස්ථාන දැන් බලන්න මේ දෙක විතර අස්සල ගන්න මේ දෙක තිබ්බොත් ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? මෙතන. ප්‍රශ්න නැහැ. මේ දෙක අයින් කරා. ඊට පස්සේ මේ දෙක තිබ්බොත් ඒත් මෙතන. ඒකත් අයින් කරා. මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. ඒක පැහැදිලිනේ. ඒ වගේ තමයි මේකේ. ඒකමනේ. මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. ඒ දණ්ඩ දෙක අයින් කරා. ඒ දණ්ඩ දෙක අයින් කරා. ඒ දණ්ඩ වලින් ඒ ගෝල වලින් ගුරුත්ව කේන්ද්‍රය මෙතන. හැබැයි ස්කන්ධයේ ලොකු ස්කන්ධයක් තියෙනවා. මේ වගේ දැන් තියෙන ලොකු ස්කන්ධයක් මෙතන.
ඊට පස්සේ මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ යාපන රේඛාවේ හරි මැද තියෙන. හරි මැද මෙන්න මේ හැටි තියෙන්නේ. දැන් මේ හැටි වගේ තැනක හරි මැද ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ඒතර ස්කන්ධය මෙතන ස්කන්ධය M1 කියන එක M2 ට වඩා M1 කියන එක M2 ට වඩා ගොඩක් විශාලයි. මෙතන දෙකයින් වගේ ස්කන්ධයනේ. ඒ කියන්නේ මේ දෙකයින් කියන එක මෙන්න මේ මෙතන තියෙන එකතුලා තියෙන ස්කන්ධ වලට වැඩි. ඒතර දැන් මෙහෙම ගන්න තියෙන්නේ. ඒ සාරු දැන් ඔක්කොම ඉවරයි. මෙතන බෝල පහේක තියෙන මෙතන ඊට පස්සේ බෝල අතරේ තියෙන මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ දෙකේ මෙතන තියෙන්නේ. දැන් මෙන්න මේක තමයි මම අඳින්නේ. මෙතන තියෙනවා M1 කියලා එකක්. මෙතන තියෙනවා M2 එකක්. M1 ගොඩක් විශාල M2 වඩා. M1 ගොඩක් විශාල M2 වඩා. ඒතර ගුරුත්ව කේන්ද්‍රය හොයද්දි වැඩි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ කොහෙද තියෙන්න පුළුවන්? මැදද මේ පැත්තද මෙහෙද? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන් ස්කන්ධය වැඩිම තැන. ස්කන්ධය වැඩිම පැත්තේ කියන්නේ මෙන්න මෙහෙට ආසන්න ස්ථානය. ඒක වෙන්නේ නැහැ. හිතන්න පුළුවන් මේ දැන් මේ මෙතන නිකම්ම මේ ඔයාලා ගුණ අරන් බලන්න ගුරුත්ව කේන්ද්‍රය වඩා. දැන් හිතමු මේක x කියලා. මේක හිතමු 5x කියලා. දැන් මෙතන ගුරුත්ව කේන්ද්‍රය තියෙන නම් මේ වගේ තියෙන ගුණ සමාන වෙන්නේ නැහැ. මේක වටා ගුණ ගත්තොත් m1 වැඩි කිරීම x සමානයි m2 වැඩි කිරීම 5x වෙනවා. ඉතින් m1 ලොකු වගේක් වෙන්න බෑ. ඒක විශාල වගේක් වෙන්න බෑ. මේ දෙක සමාන වෙනවා 5. මෙතන x තියෙන මෙතන 5x තියෙන. මේක පොඩි වගේක් වෙනවා. එහෙම වෙන්න බෑ. එතකොට ඉතින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන m1 ට ආසන්න. m1 ට ආසන්න තියෙන එකම උත්තරේ c නේ. උත්තරේ c. ආන්සර් එක 4. බලගන්නු 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වූ තිරස් කුට්ටිය m කියන්නේ 2 කිලෝග්‍රෑම් කුට්ටිය තිරස් පෘෂ්ඨයක් දිගේ තල්ලු කරනු ලැබේ. කුට්ටියේ විස්ථාපන x කාලය කුට්ටිය මත චලිත දිශාවට ක්‍රියාකරන F සම්ප්‍රයුක්ත බලය අධ්‍යයන වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ කාලාන්තරවලදී. පහත මගින් F විශාලත්වය නිවැරදිව දැක්ක කියලා කියන්නේ. F හරියට දැක්කේ මොකද කියලා කියන්නේ. මම මේ ලකුණු කරගෙන තියෙන්නේ මෙතන 2යි, මෙතන 4යි. මේ ප්‍රස්ථාර බල ලකුණු කරගෙන පුළුවන්. මෙතන අවසානයේ තියෙන්නේ 5යි, මෙතන 5යි, මෙතන 4යි, මෙතන 1යි. දැන් බලන්නකෝ මේක මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයනේ. විස්ථාපන කාල ප්‍රස්ථාරය. විස්ථාපන කාල ප්‍රස්ථාරික මුලින්ම කියමු අනුක්‍රමණය කියන්නේ මොකද? මේ අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාර අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ මොකද? අනුක්‍රමණය කියන්නේ y අක්ෂයේ බෙදීම x අක්ෂයේ. y අක්ෂයේ බෙදීම x අක්ෂයේ. y අක්ෂය කියන්නේ s බෙදීම t. විස්ථාපනය බෙදීම කාලය. මොකද්ද? විස්ථාපන බෙදීම කාලය ප්‍රවේගය. දැන් බලන්නකො මෙන්න මේ කොටසේ මුල් තප්පර දෙකේ පළවෙනි තප්පර දෙකේ එකේ ඉඳන් දෙක වෙනකම් ඒ තප්පර දෙකේ අනුක්‍රමණය එකමයි. අනුක්‍රමණය ඒකාකාරයි. එතන ප්‍රවේගය ඒකාකාරයි. ඒ කියන්නේ තරණයක් නැහැ. ඒ සමානයි බිඳුව. තරණයක් නැහැ. තරණයක් නැහැ කියන්නේ F බලයක් තියෙන දෙයක් නැහැ. F බලයක් තියෙන දෙයක් නැතර නෑ. F සමානයි m. F බලයක් නෑ. ඒ කියන්නේ F සමානයි බිඳුව. ඒකමනේ 4 තප්පරේ 4 5 තප්පරේ. ප්‍රවේගය ඒකාකාරයි. ඒකක් නෑ. ඒ කියන්නේ F බිඳුව. මේකම තමයි මේක. ඒතර මේ දෙකේ උත්තර එන්නේ එක හරි දෙක හරි තුන හරි. අර දෙක එන්නේ නෑ. ඊට පස්සේ අපි බලමු මෙතන මේ අපිට හොයන්න ඕනේ F සමානයි මෙතන බලය හොයන්න ඕනේ. අපිට බලය හොයන්න නම් F සමානයි m දාන්න පුළුවන්. මෙතන ස්කන්ධයක් දීලා තියෙනවා. F හොයන්න ඒ හොයා ගන්න ඕනේ. ඒ හොයන්න නම් බලමු මොනවද කරන්න පුළුවන් කියලා. මෙතන බලමුකෝ B සමානයි u ධන 80 දාන්න පුළුවන්. B සමානයි u ධන 80. ඒත් ඒ හොයා ගන්න පුළුවන්. ඔය අපි කාලය දන්නවා. B u හොයන්න D u හොයන්න පුළුවන් ලේසියෙන් තේින්නේ. B කියන්නේ අවසාන ප්‍රවේගය. තරණයේ ඉඳන් අවසාන ප්‍රවේගය. u කියන්නේ ආරම්භ ප්‍රවේගය. ආරම්භ ප්‍රවේගය කියන්නේ නිකම්ම එනකන් u කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපන 1යි කාලය 2යි. u කියන්නේ 0.5 ms වෙන්නේ.
V කියන්නේ මෙතන විස්ථාපන කිරීම කාලය. විස්ථාපනය කියන්නේ 5/3යි. මේ කොටස. මෙන්න මේක බෙදීම මේක. 5/3 බෙදීම 5/7. දෙක. V2. ඒක උත්තරය ආදේශ කරාම V සමාන U ධනයකට T වලට. මේකට ආදේශ කරාම V වලට 2යි U වලට 0.5යි ධන A වැඩි කිරීම T කියන්නේ 2යි. 1.5යි 0.75යි ms දෙක. ඒ කියන්නේ උත්තරේ සමාන m දැම්මම m කියන්නේ 2යි U කියන්නේ 0.75 ගෙන් 3 බෙදීම 4යි. ඒ කියන්නේ 1.5යි මේක. උත්තර වෙන්නේ 2. ආන්සර් එක 2. උත්තරේ කියන්නේ 1.5යි නේ. බලන්න 17 වෙනි ප්‍රශ්නේ. සල්වාන වර්ති චලිතයක් තියෙන්නේ ඔය ඉන්ද්‍ර ප්‍රස්තාරයක විස්ථාපන කාල ප්‍රස්තාරය දීලා තියෙන්නේ. අපිට හොයන්න ඉගෙන කාලාවර්ති T සංඛ්‍යාතයේ කෝණික වේගය ඔමෙගා උපරිම වේගය Vmax උපරිම තරණය Amax. T කියන්නේ කාලාවර්තය. T කියන්නේ කාලාවර්තය කියන්නේ මේ උපරිම නිම්න දෙයක හරි ශීර්ෂ දෙයක හරි නිම්න දෙයක හරි අතර කාලය තමයි. ඒතර T කියන්නේ මේ වගේ එකක්. නිම්න දෙක ශීර්ෂ දෙක මේක නිම්න දෙක. මේ මෙතනින් පටන් ගියාම එක ආවර්තයක් ගියාම එන කාලය. ඊට උතෙන් දත්ත වෙනවා T සමානයි දත්ත ගෙනීම පේනවා ප්‍රස්ථාර වෙනවා T සමානයි 1s. ඒතර F කියන්නේ 1ට T. 1ට කියන්නේ 1 Hz. ඔමෙගා කියන්නේ 2යි 5 F. 2යි 5 F කියන්නේ 1යි. රේඩියන් තප්පරයට උත්තරේ. ඊට පස්සේ Vmax කියන්නේ සල්ලානුපාත චලිතයක Vmax මත ලියාගන්න A ඔමෙගා. A කියන්නේ උපරිම විස්තාරය. උපරිම විස්ථාපනය කියන්නේ 2යි. 2යි. ඔමෙගා කියන්නේ 2යි 5. ඒතර උත්තරේ 4යි 5. 4යි 5 S3 එක. රේඩියන් S3 එක. ms ශ්‍රේණිය. ams කියන්නේ a ඔමෙගා වර්ග 2 වැඩි කිරීම 4යි 5 ඔමෙගා කියන්නේ 2යි 5 ඔමෙගා වර්ග වල 4යි 5 වර්ග. ඒතර 8යි 5 වර්ග. ms ශ්‍රේණිය දෙක. උත්තරේ තියෙන්නේ 2. ආන්සර් 2. ඔතන 17 වෙනි උත්තරේ. හරි 18 වෙනි ප්‍රශ්න බලන්න. පුද්ගලයෙක් තමා සිටින ස්ථානයේ සිට 1 කිලෝමීටර් දුරින් ඉස්සලා සිටින අලියෙකු නිරීක්ෂණය කරයි. පුද්ගලයාට හොඳ ගමනක් වෙනවා. ඕනම ප්‍රශ්නයක ලියා ගන්න ලේසි තමයි රූප සරහනක් දැනගන්න. ඕනම ගොඩක් ප්‍රශ්නවල. මෙයාලිය පුද්ගලයාට ඇසෙන අලියාගේ ගුංචනාදී දෙන තීතය 10/10. y1 සමානයි 10/10. දැනිය මෙන්නේ ලක්ෂාකාර ප්‍රවේගයෙන් උපකල්පනය කරන්න. පුද්ගලයාගේ ශ්‍රව්‍යතා දේහය 10/12. ඔහුට මෙම කුංචනාදය ඇසිය හැක්කේ කුමන උපරිම දුරක සිටද? මුලින් මතක තියාගන්න මෙතන කියනවා ලක්ෂාකාර ප්‍රවේගයක් කියලා. දැනිය මෙන්නේ ලක්ෂාකාර ප්‍රවේගයක් කියලා. ලක්ෂාකාර ප්‍රවේගයක් නම් ඒ මේ දැනි තීව්‍රතාවය ලක්ෂාකාර ප්‍රවේගයක් නම් දැනි තීව්‍රතාවය I කියන එක එම ප්‍රවේගයෙන් ඉඳන් ඇහෙන ප්‍රවේගයෙන් ඉඳන් තියෙන දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. දුරේ වර්ගයට එම ඒ සවුන්ඩ් එක දෙන කෙනාගේ තියෙන දුරෙහි වර්ගයට
දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකය. එහෙනම් ඉතින් මොකද්ද මෙතන වෙන්නේ? මෙයාගේ මේ කියන්නේ පුද්ගලයාගේ ශ්‍රව්‍යතා දේහලයේ 10 වෙන 12යි ඊට වඩා වැඩියක් එන්නේ. ඊට වඩා වැඩියක් එනවා නම් පුද්ගලයා තවටක් එහාට යනවා. එන කුමන එන කුංචනාදී ඇසේ එකේ කුමන පරිමුදුරනේ අහන්නේ. ඒක තවටක් එහාට ගියාම තවත් ඇහෙන්නේ. දැන් මෙතන ඉන්නවනම් කොහොමත් ඇහෙනවනේ. 10 වෙන 12යි තමයි අවම එක. අවම එක 10 වෙන 12යි. අවම ඇහෙන්නේ 10 වෙන 12යි. ඒනකොට මේ අලියන් සද්ද ඊට වඩා වැඩිනේ. 10 වෙන 10යි. 10 වෙන 10ක් ඇහෙන්න ඕන නම් 10 වෙන 10 අවම විදියට ඇහෙන්න ඕන නම් කියන්නේ තව ටිකක් දුරට යන්න ඕනේ. ඒක තව ටිකක් දුරට යන්න ඕනේ. මේ දුර තමයි අහන්නේ තෝ. එන්නේ මෙතන ඉඳන් දුර මෙතන මේ පළවෙනි අවස්ථාවට මේක දෙවෙනි අවස්ථාවට මේකමනේ ප්‍රබලය මේකනේ. ප්‍රබලයට එන්නේ පළවෙනි අවස්ථාවට දාමු i එක සමානුපාතිකයි 1ට 1 i එක කියන්නේ උත්තරේ දාමු i එක කියන්නේ උත්තරේ මොකද 10 වෙන 10 සමානයි. එතකොට i නෝට් කියන එක කියන්නේ අනිත් එක 10 වෙන 12 සමානුපාතිකයි 1ට d වර්ගය. සමානුපාතික දෙක බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිකන් 10 වෙන 10යි k බෙදීම එක වගේ සමානුපාතිකයෙන් කරා ඒ වගේ දැන් නිකම්ම බෙදෙන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රකාශනයේ බෙදීම දෙවෙනි ප්‍රකාශනය ගත්තා. එළිම 10 වෙන 10 10 වෙන 12න් බෙදුවාම උඩට 10 දෙකක් එනවා. මේක උඩ එනවා d වර්ග 10 දෙක 10 වෙන දෙක නේ 10 දෙක 10 දෙකක් එනවා. මේක d වර්ග වෙනවා. d සමානයි 10 කිලෝමීටර. මේ වගේක් යනකොට ගොඩක් වෙලාවට 10 බල වලින් තමයි 10 වෙන්නේ. එතකොට මේ 10 බල දෙකයි තියෙන 10යි 1යි කියලානේ. ගොඩක් වෙලාවට බොහෝ විට. ඔය තමයි 18. ඊට 19 ගත්තොත් 19 බලන්න. p හා q රසදිය විදුලි උෂ්ණත්වමාන දෙක p හි රසදිය බල්බය q හි රසදිය බල්බයට වඩා විශාල වන පරිදි නිර්මාණය කර. ඒ කියන්නේ p හි රසදිය බල්බය q වලට වඩා වැඩි. 2.01 දී ක්‍රමාංකනය කරනවා. එකම ඝනකම තියෙන්නේ බිත්ති වල එකම ඝනකම. සුදුසු ඒකාකාර සිදුරු අරයන් සහිත කේසින් නළල භාවිත කරමින් උෂ්ණත්වමාන දෙක. ඒ කියන්නේ මේ කේසින් නළල වෙනස් වෙන්න පුළුවන්. මේ අරයන් වෙනස් වෙන්න පුළුවන් කියන්නේ R විචල්ය. විචල්යක් කියන්නේ. බලන්නකො. ඒ කියන්නේ දැන් P වල බල්බේ ලොකුයි කියනවනේ. P වල බල්බේ ලොකු නම් P වල බල්බේ ලොකු නම් P වල රසදිය ප්‍රමාණය P වල ආරම්භක රසදිය V0 කියලා ගමුකෝ. V0 ප්‍රමාණය වැඩිනේ. එහෙනම් ඉතින් අපි දැනගන්න ද්‍රව ප්‍රසාරණය ඩෙල්ටා V සමානයි V0 gamma θ delta θ. එතන V0 වැඩි නම් ප්‍රසාරණය වෙන පරිමාවත් වැඩි. එනකින් P වල ප්‍රසාරණ පරිමාව වැඩි Q වල ප්‍රසාරණ පරිමාවට වඩා. Q වල V ට වඩා ප්‍රසාරණයේ පරිමාව වැඩි. එහෙනම් ඉතින් මේ දැන් අපි ඉස්සර අපි දැම්මෝ දැන් මේක කියන්නේ සුදුසු අරයන් සහිත කේසින් නළල. පළවෙනි කියන්නේ පළවෙනි A කියලා තියෙන්නේ බිංදුව හා 100 සෙල්සියස් සලකුණු අතර එකම කේසික දිග ලැබෙන පරිදි නිර්මාණය කළ හැකියි. ඒ කියන්නේ මේ බිංදුවයි 100යි මෙන්න එහෙම දිග එකමයි කියලා. මේ දිග එකම වෙන විදිහට අරයන් මේ භාවිත අරයන් වෙනස් කරලා හදන්න පුළුවන් කියලා මේ කියන්නේ. සත්‍ය ප්‍රකාශනය අහන්නේ. ඉතින් බලන්නකෝ අරයන් සමාන වෙන මොකද කියලා බලන්නකෝ. P වල එකයි A වල එකයි අරය සමාන වෙනවා. P වල එකයි A වල එකයි අරය සමාන වෙනවා. අරය සමාන වුණොත් ඩෙල්ටා V කියන්නේ මේ එකම අරය නම් කියන්නේ P වල ඉක්මනට උඩ යනවනේ. يعني P වල උඩ යන ප්‍රමාණය Q වලට වඩා වැඩි වෙනවා. අරය සමාන වෙනවා. එහෙනම් ඉතින් අරය සමාන නම් P වල
වැඩි Q වලට වඩා. උඩයන ප්‍රමාණය උඩයන ප්‍රමාණය උෂ්ණත්වයේදී මේ උෂ්ණත්වයේදී ඩෙල්ටා V වැඩි. ඒකට ක්‍රමාංකණය එකම දිගේ ගන්න බෑ අරේ සමානන ක්‍රමාංකණය. එතකොට දැන් මේක මේ එකම අරය නම් දැන් අරය P වල අරය අපි P වල අරය වැඩි කරොත් Q වල අරයට වඩා එහෙම වුණොත් යන දුර කියන්නේ පළල වැඩි වෙනවනේ. පළල වැඩි වෙනවා කියන්නේ යන දුර අඩු වෙනවනේ. මේකේ පළල වැඩි වුණොත් නගින දුර අඩු වෙනවනේ. අන්න එහෙම කරලා එතකොට මේකේ අරය විශාලයි. මේකේ අරය කුඩායි. මේකේ අරය විශාලයි. එතකොට මේකේ නගින දුර අඩු වෙනවා. මේකට සාපේක්ෂව. එහෙම කළා ඉතින් මෙහෙම මේ අරය වෙනස් කරලා මෙහෙම සමානව ගන්න පුළුවන්. දැන් එකම දුරේ ක්‍රමාංකණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකම දුරේ ක්‍රමාංකණය කරගන්න පුළුවන්. දැන් 0.1 අතර අරය වෙනස් කරලා P වල අරය වැඩි කරොත් නගින දුර අඩු වෙනවා. දැන් මෙහෙම දන්නු P වල Q වල අරය සමාන වුණා. අරය සමාන වුණා. ඩෙල්ටා V කියන්නේ වෙනස් වෙන පරිමාව. අපි මුලින්ම දත් දීලා තියෙන්නේ P වල වැඩි රසවි ප්‍රමාණයක් තියෙනවා. P වල බල්බේ ලොකුයි කියලා. එතකොට P වලින් වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාම අරය සමාන නම් ඉතින් එකම අරය නම් වැඩි උසක් යනවනේ එකපාරට. ඒතකොට ක්‍රමාංකණය එකම වෙන්නේ නැහැ. අරය සමාන නම් මේ ටික අරය සමාන නම් P වල වැඩියක් යනවා. P වල අරය අපි වැඩි කරලා Q වල අරය පොඩි කරලා එතකොට P වල අරය වැඩි නම් ඒක නගින උස ප්‍රමාණය අඩු වෙනවානේ. පරිමාව වැඩි වුණා පල්ල වැඩි නිසා නගින උස ප්‍රමාණය වැඩි වෙනවානේ. ඒතර අන්න පුළුවන් මේ එකම එකේ ක්‍රමාංකණය කරගන්න. ඒතර පුළුවන්. ඒක හරියට කොට. එතන පළවෙනි ප්‍රකාශනයේ ඒ ප්‍රකාශනයේ සත්‍යයි. ඒ කියන්නේ සත්‍යයි. ඊට B කියන එක මනින උෂ්ණත්වයේ ශීඝ්‍ර වෙනස් වීම සඳහා එකම ප්‍රතිචාර කාලය ලැබෙන පරිදි නිර්මාණය කළ හැකියි. දැන් මනින උෂ්ණත්වයේ මෙහෙමයි. දැන් මනින උෂ්ණත්වයේ ශීඝ්‍ර වෙනස් වීම සඳහා එකම ප්‍රතිචාරය ලැබෙන පරිදි නිර්මාණය කළ හැකියි. එහෙම පුළුවන් කියලා බලන්න. දැන් මෙතන තියෙනවා P වල රසදිය ප්‍රමාණය වැඩි Q වලට වඩා. ඒ ස්කන්ධය වැඩි P වල. Q වලට වඩා. Q සමාන mc කියන්නේ C කියන්නේ මොකක්ද? තාප දාඩිය. Q බෙදීම mT. වෙන මොකුත් ඕනේ නැහැ. ඔයාලා හිතන්නකෝ වතුර පොඩ්ඩක් තිබ්බාමද වතුර ටිකක් තිබ්බාමද වැඩියෙන් ඉක්මනින් රත් වෙන්නේ. වතුර ගොඩක් තිබ්බාම ටිකක් රත් වෙන වෙලාව යනවා වැඩිනේ. වතුර පොඩ්ඩක් තිබ්බාම ඉක්මනින් රත් වෙනවා. ඉක්මනින් කියන්නේ ස්කන්ධය වැඩි වුණාම තාපය උරා ගන්න යන වෙලාව T කාලය වැඩි. මේකේ T කාලය අඩුයි. ස්කන්ධය පොඩි නම් මොකද මේ තාපධාරිතාව මේකේ ස්කන්ධය වැඩි නිසා මේ තාපධාරිතාව අඩුයි. මේකේ ස්කන්ධය අඩු නිසා තාපධාරිතාව වැඩි. ඒ වගේ තමයි. ඒතකොට ඉතින් මේ ලොකු ස්කන්ධයක් තියෙන නිසා ප්‍රතිචාරය දක්වන්න ලැබෙන කාලය වැඩි. يعني අරය වෙනස් කරයි කියලා ඒක අරය වෙනස් කරයි කියලා බෝලේ තියෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ. කියන්නේ රසදිය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ නේ අරය වෙනස් කරයි කියලා. يعني බෝලේ තියෙන රසදිය ප්‍රමාණය මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ මේ අරයන් මොකක්වත් වෙනස් කරයි කියලා. ඉතින් ස්කන්ධය වෙනස් වීමක් ඉන්නේ නැහැ නේ. ඒක නිසා ප්‍රතිචාර කාලය වෙනස් කරන්න බෑ අරය වෙනස් කරයි කියලා. ප්‍රතිචාර කාලය වෙනස් කිරීමක් කරන්න බෑ. ඒක B ප්‍රකාශනයේ මොකක්ද වෙන්නේ? B ප්‍රකාශනයේ වැරදි. අසත්‍යයි. ඒ කියන්නේ බල්බේ තියෙන රසදිය ප්‍රමාණය වෙනස් කරන්න බෑනේ අරය වෙනස් කරයි කියලා. يعني ස්කන්ධය වැඩි නම් ඒකට ප්‍රතිචාර දක්වන්න යන කාලය වැඩි. වතුර ප්‍රමාණය වැඩි නම් ප්‍රතිචාර දක්වන්න යන කාලය වැඩි. යන්නේ වගේ තමයි. දැන් C ප්‍රකාශනය කියන්නේ P උෂ්ණත්වමානයේ සංවේදීතාවය Q උෂ්ණත්වමානයේ සංවේදීතාවයට වඩා වැඩි වෙන පරිදි නිර්මාණය කළ හැකියි. P උෂ්ණත්වමානයේ සංවේදීතාවය Q වලට වඩා වැඩි වෙනවා.
එතන P කියන්නේ මොකද්ද? P කියන්නේ රසදිය වැඩි එක. ඉතින් මේ කෙලින්ම මේ සංවේදීතාවය කියන්නේ මොකක්ද කියන්නේ? සංවේදීතාවය කියන්නේ පොඩි දෙයකට ඉක්මනට වෙච්චාර ගන්න. පොඩි දෙයකට ඉක්මනට වෙච්චාර ගන්න. ඉතින් කොහොමත් මේකේ දැන් P වරයන් සමාන වුණත් අරයන් මේ දැන් PQ වරයන් සමාන වුණොත් ඉක්මනට ගොඩක් එක උෂ්ණත්වය නැසීමකදී ඉක්මනට නගින්න කවුද? පරිමාව වැඩි නිසා. පරිමාව වැඩි නිසා කෙලින්ම P නගිනවනේ. අරේ සමාන වුණා. අරේ වෙනස් කරලා ගන්න පුළුවන්. අරේ සමාන නම් කෙලින්ම සංවේදීතාව වැඩි වෙනවා P වල. පටගාලා නගිනවා P. අර පරිමාව වැඩි නේ මෙතන. රසදියේ තියෙන ආරම්භක පරිමාව වැඩි. ඒ නිසා ඩෙල්ටා V වැඩි වෙනවා. අරේ සමාන නම් පටගාලා උඩට නගිනවා. ඒ නිසා සංවේදීතාව P වල වැඩි. සංවේදීතාව P වල වැඩි. ඒක හරි. C සත්‍යයි. ඒතර උත්තරේ ඉන්නේ 4. A සහ C සත්‍යයි. ආන්සර් එක 4. බලන්න 20 වෙනි ප්‍රශ්නේ. නිලුම් තාපකයේ සවිකර ඇති සම්පූර්ණයෙන් පරිවර්ණය කරලා බොයිලරයකට 1.1 වැඩිගෙන 10 කිලෝග්‍රෑම් තප්පරයේ නියත ශීඝ්‍රතාවයෙන් 0 සෙල්සියස් ඇති ජලය නොකඩවා සපයනු ලැබේ. බිඳුවයි සෙල්සියස් තියෙන්නේ 1 තප්පරයකදී m ස්කන්ධය 1 වැඩිගෙන 10 කිලෝග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාපදායකතාව හා වාෂ්පීකරණයේ විශිෂ්ට තාපය දීලා තියෙනවා. ජලයේ සපයන ශීඝ්‍රතාවයෙන්ම 100 සෙල්සියස් ඇති හිමාලයේ නිපදවීම නම් ඉල්ලුම් තාපකයේ ක්ෂමතාවය යුත්තේ. ඒත් හිමාලයෙන් නිෂ්පාදනය කරන්න මේක ස්ටෙප් තියෙනවානේ. මුලින් 0 සෙල්සියස් ජලය 100 ජලය බවට පත් කර ගන්නවා. 100 සෙල්සියස් ජලය බවට පත් කර ගන්නවා. දැන් 100 සෙල්සියස් ජලය තමයි 100 සෙල්සියස් හිමාලය කියන්නේ. හිමාලය කරලා. ඔය වගේ එකම ඔහම ඇඳගන්න ස්ටෙප් ස්ටෙප්. දැන් මෙතනට දෙන්නවා තාපේ Q1 කියලා අපි කියමුකෝ. මෙතන දෙන්නවා තාපේ Q2 කියලා කියමු. මෙතන කියලා දෙනවා වැදගත් එක ජලයේ සපයන ශීඝ්‍රතාවයෙන්ම 100 සෙල්සියස් ඇති හිමාලය නිපදවීමට නම්. දැන් ජලයේ සපයන ශීඝ්‍රතාවය තප්පරයකට කිලෝග්‍රෑම් 1.10 හිමාලයක් නිපදවනවා. ඒ කියන්නේ මෙතනත් ඒකමයි. තප්පරයකදී m 1 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. ඒකම තමයි ස්කන්ධය තමයි හිමාලය නිපදවන්නේ. ඊතරක් බලමු මේ ක්ෂමතාවය විදිහට. අපි තාපය ගමුකෝ. මෙතන තාපය කොහොමද එන්නේ කියලා. මුළු තාපය Q සමානයි Q1 ධන Q2. Q1 කියන්නේ 0 සෙල්සියස් ඇති ජලය 100 සෙල්සියස් ඇති ජලය බවට පත් කරන්නේ. Q1 එන්නේ mc θ. මේක c θ. m කියන්නේ 1 වැඩි කිරීම 10 sorry. මෙතන Q1 කියන්නේ mc data 0 සෙල්සියස් ඇති ජලය 100 සෙල්සියස් බවට පත් කරන්න. Q2 කියන්නේ 100 සෙල්සියස් ඇති ජලය 100 සෙල්සියස් හිමාලය කරන්න mc. එතකොට මේක ඉන්නේ 1 වැඩිගෙන 10 ඒක එළියට ගත්තා මේ දෙක සමාන නිසා එකම ස්කන්ධය නිසා තමයි එළියට ගත්තේ නැත්තම් ගන්න බෑ. එකම ස්කන්ධය නිසා. C කියන්නේ ජලයේ විශිෂ්ට තාපදායකතාව. කීයද? 4200. 4.2 වැඩි කිරීම 10 ඩෙල්ටා T කියන්නේ 100න් බිඳුවක් උඩ ගන්න. ඒක 100. දැන් m කියන්නේ 1 වැඩි කිරීම 10 ඒක අපි එළියට ගත්තා. ඒක අපි එළියට ගත්තා. C කියන්නේ හිමාලය මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට උපදාන 2.25 වැඩි කිරීම 10 2.25 වැඩි කිරීම 10 ඕක සුළු කරන් උත්තරේ ඉන්නේ 26.7 කිලෝජූල්. නැව තාපයන්නේ ශක්තියන්නේ එතනින් කිලෝජූල්නේ. හැබැයි මෙතන බලන්න අපිට අපෙන් අහන්නේ ක්ෂමතාවය. අපි හැමතිස්සෙම සැලකුවේ ක්ෂමතාවය කියන්නේ Q බෙදීම T. අපි සැලකුවේ තප්පරේ. තප්පර එකකදී හරිනේ. තප්පර එකකදී
තාපය තමයි මේක තියෙන්නේ 26.7 කිලෝ ජූල් බෙදීම 1s 26.7 කිලෝ තප්පරයකදී අපි සැලකුවේ තප්පරයකදී ඔය තේල් මුලින්ම තියෙනවනේ බොයිලර් වලට තප්පරයකදී එක වැඩිගෙන 10.2 කිලෝග්‍රෑම් සපයනවා සමතාවය තමයි ඕක. ඉතින් අන්තිමල්ලි ඔය විදිහට ප්‍රශ්න 20ක් විවරණය කරා අපි. ඉතින් ඊළඟ කොටසක් මම තා පාර්ට් 2 වීඩියෝ එකෙන් දාන්න ඉක්මනට. ඉතින් ඔයාලෙන් කරන ඉල්ලීම තමයි මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට මේක share කරන්න බලන්නේ කියන වගේ යාළුවන්ට. ඉතින් ඔයාලගේ අනිවාර්යෙන් comment එකක් දාන්න මේ කොහොමද කියලා වීඩියෝ එක මේකේ තියෙන අඩුපාඩු මොනවද වෙන්න ඕන මොනවද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.